සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, සුපින්බර අරුණෝදයේම මහා කාරුණිකයන් වහන්සේ අපට මේ ජීවිතේ සැපවත් කර ගැනීම පිණිස දේශනා කරපු දහම් පදයක් ශ්‍රවණය කරන්නට අපේ සූදානම. පින්වතුනේ, සාමාන්‍යයෙන් මේ ජීවිත ගොඩාක් ගත වෙන්නේ අනිත් අය කරන දේවල් බල බලා. අපේ ජීවිත අපි ගොඩාක් වෙලාවට ගොඩ නගා ගන්න උත්සාහවත් වෙන්නේ මේ රටේ ලෝකෙ මිනිස්සු කරන ඒවා බල බල. ඒ විදිහට හදා ගන්න උත්සාහ කරනවා. අසවල් වූ වගේ වෙන්න ඕන, අසවල් තැනට යන්න ඕන. අපි එහෙම තව සාමාන්‍ය මිනිස්සු එදිනදා ජීවිතේ කරන දේවල්ම මූලික කරගෙන ඒ දේවල් වලින් තමයි ජීවිතය කියන එක ගොඩනගා ගන්න උත්සුක වෙන්නේ. සල්ලි භාගයේ තියෙන මිනිස්සු දකින්නකොට අපි හිතනවා මේ මිනිස්සු වගේ දියුණු වෙන්න ඕන. අපි අපේ දරුවන්ට සමහරවට පූර්වාදර්ශය දෙනවා, අහවලා වගේ ඉගෙන ගනි. මෙහෙම අපේ තියෙනවා. නමුත් පින්වතුනි, ජීවිතය සම්බන්ධයෙන් අපි ගත යුතු අදහස ඕක නෙවෙයි. අපි ගත යුත්තේ අපි හරි දේ කරන්න ඕන. ආන්ගේ හිත තමයි අරගත යුත්තේ. හැමෝම කරන දේ කර යුතුයි කියන තැනට එන්න එපා. අපි ආයුත්තේ නුවණැති උතුමන්ගෙන් අසා දැනගෙන මං හරි දේ කරන්න ඕන. සත්පුරුෂ උතුමන්ගෙන් අසා දැනගෙන, ධර්මයේ දන්න උතුමන්ගෙන් අසා දැනගෙන මං හරි දේ කරන්න ඕන කියන තැනටයි පින්වතුනේ ලොකු කුඩා අපි කවුරුත් එන්න ඕන. අපිට මේ පුංචි මනුස්ස ජීවිත කාලය ඇතුලේ ඒකට එන්න පුළුවන් වුණොත් මේ ජීවිතේ අපිට විශාල යහපතක් හදාගන්න අවකාශ ලැබේවි. ඒ නිසා හිතක් ඇති කරගන්න. මොකද්ද හිත? හැමෝම කරන දේවල් නෙවෙයි මං කරන්නේ. නුවණැති උතුමන්ගෙන් දැනගෙන මං හරි දේ කරනවා. මං හරි දේ කරන කෙනෙක් වෙනවා කියන අදහසට සදහැවත් පින්වතුන්ලා හැමදෙනාම එන්න. මේක තමයි අපේ ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස අපිට තියෙන බලවත් හිතුවිල්ල. අද දවසේ පින්වතුන්ලා ඇති කරගත යුතු පින් සිතුවිල්ල, දහම් සිතුවිල්ල ආන්න ඒක. ලෝකේ කවුරු මොනවා කළත් මම කරන්නේ හරි දේ. අද දවසේ මේ ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කරන්න දායකත්වයන් දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් දියණියක් සහ මවක් විසින්. ඒ සදහැවත් පින්වතුන්ලගේ ධර්ම දාන දායකත්වය නිසා සුපින්වත් හැම දිනාට බුදුරජාණන් වහන්සේගේ සුන්දර ධර්මය මේ විදිහට අහන්න ලැබෙනවා. පින්වතුනේ, අපි අහලා තියෙනවා පිප්පලී මානවක ගැන. පිප්පලී මානවක කියලා කියන්නේ බ්‍රාහ්මණ මහාසාර කුලයේ ඉතා ධනවත් පවුලක උපන්න කෙනෙක්. ඉතා ධනවත්. රූප සෝභා ගත්තාම පුදුම ලස්සනක්. ශරීරේ රන්වන් පාටයි. පිප්පලී කියලා තමයි මෙයාට නම තිබ්බේ.
තරුණ වයසට එනකොට මහා ධනස්කන්ධයක උරුමකාරයා. දෙමව්පියෝ කල්පනා කළා අපගේ පුත්‍රයාට සුදුසු තැනකින් විවාහයක් කරවලා දෙන්න ඕන. අපේ පුත්‍රයාට විවාහය සම්බන්ධයෙන් මතක් කරන්න ඕන. දෙමව්පියෝ මතක් කළා. මතක් කරනකොට මේ පිප්පලී මානවක කියලා කියන්නේ මහා පින්වන්තයෙක්. ඇවිල්ලා තින්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳන්. මේ මනුස්ස ලෝකේ උපදින්න කලින් බ්‍රහ්ම ලෝකේ හිටියේ. අර බ්‍රහ්ම ලෝකේ තිබුණු බ්‍රහ්ම ගති මේ ජීවිතේට යම් යම් පමණින් තියෙනවා. කාමයට හිත ඇලෙන්නේ නැහැ. කාමයට ආස නැහැ. විවාහ ජීවිතයක් ගැන හිතුවිලි එන්නේ නැහැ. ස්ත්‍රීන් ඇසුරු කරලා කාමුක ඇසුරක් ලබන්න ඕන කියන අදහස් එන්නේ. එතකොට දෙමව්පියන්ට කිව්වා අම්මේ තාත්තේ මට විවාහයක් ඕනේ නැහැ. මම ඔබ දෙන්නාට උපස්ථාන කරගෙන ඉන්නම්. ඔබ දෙන්නා මේ මිය පරලෝ යනකම්ම. එතකොට දෙමව්පියෝ එකට කැමති වුණේ නැහැ. බ්‍රාහ්මණ මහාසාර කුලේනේ. පුතේ මේ પરම්පරාව පවත්වගෙන යන්න එපා. ඒකට උඹ විවාහ වෙන්න ඕන කිව්වා. එතකොට දෙමව්පියන්ගේ බලකිරීම වැඩි හින්දා පිප්පලී මානවක ඝන රන් වලින් පිළිමයක් කෙරෙව්වා ශිල්පීන් ලව්වා. ඒ පිළිමය කරවනකොට මේ පිප්පලී මානවක ළඟ ඉඳලා හොඳට බැලුවා. බලලා මනා ශරීර අංගපසංග සහිතව රන් පිළිමයක් හැදෙව්වා. රන් ස්ත්‍රී රුවක්. එතකොට ඔබ හිතන්නකෝ ධනස්කන්ධය ගැන ඝන රන් වලින් මිනිස්සෙක් එහෙම පිළිම හදනවා කියන්නේ කොහොම සල්ලි විභාගයේ තියෙන්නේ නැතිද? පිළිමේ හදලා කරත් එක තියලා දෙමව්පියෝ ළඟට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා මේ පිළිමේ පෙන්නනවා. පෙන්නන කිව්වා අම්මේ තාත්තේ මට ආයි විවාහයක් ගැන කතා කරන්න එපා. මේන්න මේ පිළිමේ වගේ ලස්සන රුවක් ලැබුණොත් එහෙම ස්ත්‍රියාවක් ලැබුණොත් මම විවාහ වෙනව නැත්තම් මට විවාහ ගැන කතා කරන්න එපා කිව්වා. එතකොට පිප්පලී මානවක මේක කළේ විවාහයෙන් බේරෙන්න. හිතුවේ නෑ රන් රුවක ලස්සන පරදවන තරම් රූප සෝභා ඇති ස්ත්‍රියක් මනුස්ස ලෝකෙ ඉඳී කියලා. දෙමව්පිය මහා ධනවත් සිටුවරුනේ. දෙමව්පිය කිව්වා අපේ පුත්‍රයා පින්වන්තයානේ. අපි දඹදිවම හොයමු. සේවකයෝ ලව්වා දඹදිවේ හොයනවා. හොයද්දී මధుරට සාගල නුවර. මధుරට සාගල නුවරට වෙන්න ඉන්නවා බද්දා කාපිලානි. රන් රුවක් පරදන තරම් ලස්සන රූපයක්. බද්දා කාපිලානිත් එක්ක විවාහයේ තීරණය වුණා. දෙන්න විවාහ වුණා. විවාහ වෙච්චි දවසේ රාත්‍රියේ ඒ පිප්පලී මානවක කල්පනා කරපු විදිහ සාමාන්‍ය මිනිස්සෙක් හිතන විදිහ නෙමෙයි. සාමාන්‍යයෙන් විවාහ වුණා. විවාහ වුණාට පස්සේ විවාහයේ එක එක අංග තියෙනවා. ඒවා ඉෂ්ට කරන්න ඕන. දැන් පේනවානේ වර්තමානයේ මේ ලංකාවේ ඉන්න මිනිස්සයාට වෙලා තියෙන දේ. විවාහයට කලින් ෆ්‍රී ෂූට් කරන්න ඕන කියලා එකක් තියෙනවා. විවාහයේ අනිවාර්යෙන් ටිකක් ලොකුවට ගන්න ඕන කියලා තියෙනවා. ඒ විවාහය වෙනුවෙන් මනමාලි සරසනකොට වෙනම පැකේජ් තියෙනවා. ඒවා කොහොම හැදිලා එව්වට අනුව කරනවා. සමහරවිට මාස ගණන් ගෙවන්න වෙන ණය. ණය වෙලා ණය බරක් දරාගෙන ෆ්‍රී ෂූට් ගහගෙන හැමෝම කරන එක නේද මේ? හැමෝම කරන රැල්ලට යනවා. අනිවාර්යෙන් වෙඩින් ඇල්බම් එකක් හදන්න ඕන කියනවා මොනවා හරි නොඑක් ෆොටෝ දාලා. අනේ ඉතින් අනිවාර්යෙන් හදනවා එකක්. විවාහ උත්සවයේදී පෙන්වන්න කලින්ම වීඩියෝවක් සකසන්න ඕන කියනවා. මහා වියදමක් දීලා වීඩියෝ එකක් සකස් කරනවා. ඔක්කොම රැල්ලට යනවා. පිප්පලී මානවක බඹසරට ආසා කළා. ඔහු බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ආපු කෙනෙක් නිසා ගොඩාක් බඹසරට කැමති වුණා. විවාහ ජීවිතයටපත් වුණා කියලා විවාහක යුවලක් කාම සැපේ වෙලී ඉන්න ඕනම කියන අදහසට ආවේ නැහැ. පිප්පලී මානවක බඹසරේ තියෙන වටිනාකම ගැන හිතුවා. හිතලා තමන්ගේ බිරිඳට යෝජනාවක් කරන අදහසින් මාලාදාම දෙකක් කරයි යනවා. අරගෙන ගිහිල්ලා මේ මාලාදාම දෙක යහන මැද ඇතිරුවා. අතුරුලා කතා කළා සොඳුරි
මම මේ විවාහ වුණේ දෙමව්පියන්ගේ බල කිරීමට. සොඳුරි ඔයත් කැමති නම් මං ආසයි බඹසරකට. අපි දෙන්නට බැයිද මේ යුග ජීවිතේ ගත කරන ගමම්ම බඹසරක් රකින්න? පිරිසිදු බඹසරක්, කිසිම කෙලෙස් කසටයක් නැති බඹසරක්, සුදෝවන් සංඛ්‍යක් වගේ බඹසරක්. ඔයා කැමති නම් අපි ආරක්ෂා කරමු කිව්වා. එතකොට පින්වන්තයාට මුණ ගැහිලා හිටියේ පින්වන්තියක්. ඒ නිසා බද්දා කාපිලානි කියනවා අයියන්ඩි මාත් ආසයි බඹසරට. අපි දෙන්නම් බඹසර රකිමු. එතකොට දෙන්නා බඹසර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ දෙයක් කළා. මාලාදාම දෙක යහන මැද අතුරලා අදිෂ්ඨානයක් කරනවා. අපි දෙන්නා කිලිටි හිතුවිල්ලක්වත් නැතුව බඹසර රකින්නවා නම් මේ මල් මාලා කිසි කලෙකත් පරණ වේවා. අසිරිමත් පින්වතුනේ බඹසර ආරක්ෂා කරා බඹසරේ ආනුභාවයෙන් මල් පරවෙන්නේ. ඉතින් බුදුම සහගතයි අද කාලේ හැටියට අද කාලේ අපි ජීවත් වෙන පරිසරෙත් එක්ක අපි කල්පනා කරනකොට හිතා ගන්න බැරි තරම් විස්මයජනකයි. එහෙම කාලේ ගත වුණා. ඒ කල් ගත වෙනකොට දෙමව්පියෝ වැඩිමහල් වෙලා දෙමව්පියෝ මිය පරලෝ ගියා. දෙමව්පියෝ මිය ගියාම අර මහා ධනස්කන්ධයට උරුමකාරයා පිප්පලී මානව. දැන් මේ පිප්පලී කියන තරුණයා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. මාගේ දෙමව්පියෝ මහා ධනස්කන්ධයකට උරුමකම් කියමින් ඉඳලා මිය ගියා. ධනය මෙහි තියෙනවා දෙමව්පියෝ ගියා. මගේ දෙමව්පියෝ සම්බන්ධයෙන් මහා කීර්ති රාවයක් තිබුණා මේ නගරේ මහා ධනවත් සිටුවරු කියලා. සිටු කියන නාමය විතරක් තියෙනවා. මගේ දෙමව්පියෝ ගියා. ඉඩකඩම් අක්කර ගානකට අයිතිකාරයෝ මගේ දෙමව්පියෝ. ඉඩකඩම් මෙහි තියෙනවා. දෙමව්පියෝ මිය ගියා. ඉතින් මගේ ජීවිතයටත් මේක නේද උරුමේ. ආන්න බලන්න හිතපු හැටි. හිතන විදිහ කියලා කියන්නේ නම් පින්වතුනේ අපි මේ මනුස්ස ජීවිතය හදාගන්න ඕන එකක්. අපිට සංසාර ගමනේ හදාගන්න බැරි වුණෙත් හිතන කලාව. හිතන කලාව හරියට හදාගත්තා නම් පින්වතුනේ අපේ කතන්දරේ අද මෙතන නැහැ. අපිට මේ හිතන කලාව හදාගන්න බැරි වෙච්ච නිසා තාම සංසාරේ කූඩෙල්ලා වගේ එල්ලිලා. ගැලවිල්ලක් නැහැ. මේ ජීවිතේවත් අපි දක්ෂකමක් ඇති කර ගත්තොත් හැමෝම හිතන ක්‍රමේ පැත්තකින් තියලා හරි දේ හිතන්න. හරි විදිහට කල්පනා කරන්න. අපිට මේ කෙටි කාලීන මනුස්ස ජීවිතේ සංසාර ගමනේ ලැබිච්ච ආශිර්වාදයක් වෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච මේ ජීවිතේ සසර ගමනටම ආශිර්වාදයක් වෙයි. හරියට කල්පනා කරන්න පටන් ගත්තොත්. බලන්න පිප්පලී මානවක හිතපු විදිහ. ඒ හිතපු විදිහනේ ඇත්ත. මිනිස්සු හරි හම්බ කරලා ඒ ධන සම්පත් ඔක්කොම දාලා යනවා. මේක තමයි උරුම වෙන දේ. කාටවත් බැහැ මෙහි එකතු කරගන්න ධන සම්පත් අරන් යන්න. කාටවත් බැහැ මෙහි වත් පොහසත්කම් අරන් යන්න. මෙහි ප්‍රසිද්ධිය, මෙහි උගත්කම් ඔක්කොම ටික මෙහි තියලා ඒ මිනිස්සයා යනවා මේ මෘත ශරීරෙත් අත්හැරලා යනවා. එතකොට පිප්පලී මානවක මෙහෙම කල්පනා කරලා හිතුවා මා කළ යුත්තේ කුමක්ද? මා කළ යුත්තේ දානයයි. මං දන් දෙන්න පටන් ගන්න ඕන. දානේ දීලා දන් දීම කියන එකේ සතුට උපදවා ගන්න මහන්සි ගන්න ඕනේ. ඒක මට යහපතක්. පිප්පලී මානව තමන්ගේ බිරිඳත් එක්ක දන් දෙන්න පටන් ගත්තා. දානේ දෙනකොට මිනිස්සු හිතේ හැටියට දානේ අරයි යනවා. හැබැයි වස්තුව ඉවර වෙන්නේ නැහැ. පිප්පලී මානවක තමන්ගේ බිරිඳට බද්දා කාපිලානිට කියනවා බද්දා කාපිලානි අපි බඹසර ජීවිතයක් ගත කළා මේ ගිහිව වාසය කරද්දිත්. ඒ නිසා අපිට බඹසර අමාරු එකක් නෙවෙයි. අපි පැවිදි වෙමු. පැවිදි වෙලා ඉතා පිරිසිදු බඹසරක් ආරක්ෂා කරගෙන අපි මේ දුක් විඳින්මින් යන ගමනින් නිදහස් වෙන්න පිළිවෙලක් ගැන හිතමු. බලන්න කල්පනා කරපු විදිහ. ඒ කල්පනාවෙන් යුක්තව පිප්පලී මානවකත් බද්දා කාපිලානියත් ගිහි ගෙදරින් නික්මෙනවා.
පිප්පලී මානවකට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ධර්මයට අනුව නුවණ මෙහෙवला පිප්පලී මානවක මහා කස්සප නමින් මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. මේ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ කියලා කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේට ශාසන බාරධාරී සසුන් බර දැරූ උත්තමයන් වහන්සේ. ඒ උත්තමයාගේ ජීවිතය ගත්තාම පින්වතුනි තියෙන්නේම හරි දේ කරන්න ප්‍රමාද වුන්නේ නැහැ. වැරදි දේ අත්හරින්න ප්‍රමාද වුන්නේ නැහැ. අප්‍රමාදයමයි තියෙන්නේ. ගිහි ජීවිතය ගත්තත් අප්‍රමාදී, පැවිද්දටපත් වෙලත් අප්‍රමාදී. පැවිදි වෙලා දින 7ක් ඇතුලේ රහතන් වහන්සේ නමක් වුණා. අප්‍රමාදය අපිට හරිම ප්‍රයෝජනයි. හරි දේ කරන්ට අප්‍රමාදී වීම ජීවිතයට බොහෝ ප්‍රයෝජනයි. වැරදි දේ අත්හරින්න අප්‍රමාදී වීම ජීවිතයට බොහෝ ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධිමත් ශ්‍රාවකයා යම් දවසක ප්‍රමාදය දුරු කරන්නේ අප්‍රමාදය මුල් කරගෙනමයි. අපිට ප්‍රමාදය කියන එක දුරු කරන්න තියෙන්නේ කොතන ඉඳලාද පින්වතුනි? ප්‍රමාදය දුරු වෙන්නේ අප්‍රමාදයට ආවොත්මයි. වෙන පිළිවෙලක් නැහැ. අපේ ගාව යම් ප්‍රමාදයක් තියෙනවනම් ඒක දුරු කරගන්න තියෙන ක්‍රමය තමයි අප්‍රමාදී වෙන එක. ඒක තව සරලව කියනවනම් අපි යහපත පිණිස කළ යුතු දේ කල්දම දමානම් ඉන්නේ. ඒ කල්දම දමා ඉන්නවා කියන දුර්වලතාවය දුරු කරගන්න තියෙන්නේ මොකකින්ද? කල් නොදෙමීමෙන්. කල් දාන එක නවත්තන්න ඕන. දැන් කරන්න පටන් ගන්න ඕන. බුද්ධිමත් කෙනෙක් නම් අප්‍රමාදය කියන එක මුල් කරගෙනම කියනවා ප්‍රමාදය දුරු කරන්නේ. එතකොට ඔහු ප්‍රඥාවෙන් නිර්මිත ප්‍රාසාදයට නගිනවා. ප්‍රමාදය දුරු කරලා අප්‍රමාදයට පත් වෙන්නේ නුවණැත්තෙක්. ඒ නුවණැත්තා ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදයට නගිනවා. එතන ඉඳලා ශෝක රහිතව ශෝක වෙන ජනතාව දිහා බලනවා. අප්‍රමාදීව කටයුතු කරපු නිසා නිශ්ශෝකී බවට පත් වෙලා, ශෝක පීඩා නැති බවට පත් වෙලා, දියුණුවට පත් වෙලා ශෝකයෙන් ඉන්න, දුකසේ ඉන්න ජනයා දිහා බලනවා. හරියට කන්දක් මුදුනට නැගපු කෙනෙක් බිම සිටින අය දිහා බලනවා වගේ ඒ ප්‍රඥාවන්තයා බාල ජනයා දෙස බලන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ වදාලේ මහා කස්සප මහරහතන් වහන්සේගේ. එහෙමත් නැත්නම් පිප්පලී මානවකයාගේ තිබුණු ඒ අසිරිමත් ජීවිතය මුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම මිහිරට ධම්මපදයේදී මේ ගාථා රත්නේ වදාළේ ධම්මපදයේ අපමාද වර්ගයේ 8 වෙනි ගාථා රත්නය. පින්වතුන්ලාට තිරේ දර්ශනය වේවි. අපි මේ ගාථා රත්නය බොහොම මිහිරට හඬ නගලා සජ්ජායනා කරමු මෙහෙම. පමාදං අපමාදේන යදානුදති පණ්ඩිතු පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝ සෝකිනින් පජං පබ්බතට්ඨෝව භුම්මට්ඨේ ධීරෝ බාලේ අවෙක්ඛති. ප්‍රමාද බව දුරු කරමින් නුවණැති පින්වතා ලොවේ අප්‍රමාද බවෙන් යුතුව ප්‍රාසාදය මුදුනට යයි. ප්‍රඥාවෙන් නිමවන ලද ඒ මත හිඳිනා මුනිදා ශෝක රහිත සිතින් යුතුව බලයි ශෝක පිරිජනයා. කඳු මුදුනක සිටින කෙනෙක් බිම සිටි අය බලන විලස මහනුවණැති මුනිවරයා බලයි බාල ජනයා දෙස. ඔන්න ඔහොමයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී වීමේ වටිනාකම පහදලා දුන්නේ. ඒ නිසා පින්වතුනේ මේ ජීවිතය තුළ
බුදු කෙනෙකුගේ සද්ධර්මය අහන්ට ලැබීම කියන එකට අපි වාසනාවන්ත වුණානේ. ඒ ධර්මය අහන්ට ලැබෙද්දී අපිට හරි දේ මෙයයි කියලා ශ්‍රවණය කරන්න ලැබෙනවා, ඉගෙන ගන්න ලැබෙනවා. හරි දේ ඉගෙන ගත්තට පස්සේ ඒ හරි දේ පුරුදු කරන්න අප්‍රමාදී වෙන්න. වැරදි දේ දැනගත්තාට පස්සේ ඒ වැරද්ද Taman ළඟ තියෙනවා නම් වැරද්ද අතහරින්න අප්‍රමාදී වෙන්න. ලෝකේ දිහා බලලා මෙහෙම හිතන්න හුරු වෙන්න එපා. අහවල්ලුත් සිල් රකින්නේ නැහැ. අහවල්ලු සිල් රකින්නෙත් නැහැ. අහවල්ලු කරන්නෙත් නැහැ. ඉතින් මං විතරක් මොකටද කරන්නේ? එහෙම හිතන්න හුරු වෙන්න එපා. එක එක්කෙනා කරනවාද නොකරනවාද කියන එක අදාළ නැහැ. අනිත් අය කරන්නේ මොනවාද කියන එකත් වැඩක් නැහැ. Tamanට වටින්නේ කුමක්ද? Taman කරන්නේ හරි දේද? Taman කරන්නේ වැරදි දේද? මේක තමයි වටින්නේ. Taman කරන දේ Taman අරගෙන යනවා නම් Tamanට වටින්නේ කවුරු කරන දේද? තමා කරන දේනේ. ඔබට වටින්නේ පින්වතුනි ඔබ කතා කරන වචන මොනවද? ඔබ හිතන හිතුවිලි මොනවද? ඔබ කරන දේවල් මොනවද? ඒකයි ඔබට වටින්නේ. ඒ නිසා කවුරුත් කරන ඒවා පැත්තක තිබුණා වේ. ඔබ හරි දේ කරන්න ඕන. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේලා දෙනමක් බුද්ධ ශාසනය කටයුතු කළා දෙවිදිහකට. ඒ භික්ෂුන් වහන්සේලා හොඳම යාළුවෝ. මහාන වෙන්න කලින් හොඳම යාළුවෝ. සැවැත් නුවර හිටියේ. බුදුබණ අහලා මහාන වුණා. මහාන වුණාට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් යහපත උදෙසා අප්‍රමාදී වුණා. අනිත් භික්ෂුන් වහන්සේ උහි කම්මැලිකමේ හිටියා. එක භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතයට යහපත සලසා ගැනීම කියන එක දශමයක්වත් කල් දැම්මේ නැහැ. අනිත් භික්ෂුන් වහන්සේ කල් දමාම හිටියයි තරුණ භික්ෂුවනේ. කල් දැම්මා. බාහිරින් මේක හොයන්න පුළුවන්ද? බාහිරින් හොයන්න බෑ. බාහිරට පේන්නේ නැහැ. තමන් කරන දේ ඒ භික්ෂුන් දෙවිදිහකට කළා. එක භික්ෂුවක් අප්‍රමාදී වුණා, එක භික්ෂුවක් ප්‍රමාද වුණා. අප්‍රමාදීව වාසය කරපු භික්ෂුන් වහන්සේ ඊටාම කෙටි කලකින් සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. දවසක් මිත්‍රයෝ දෙන්නාම බුදුරජාන් වහන්සේ සමීපයට වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අර අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවගෙන් කරුණු කාරණා විමසනවා. අහද්දී ඒ භික්ෂුන් වහන්සේ එකින් එක විස්තර කරගෙන යනවා. ස්වාමීනි මං ඉන්ද්‍රිය සංවර කරා මෙහෙම. මං හොඳට සිහියෙන් හිටියා මෙහෙම. මං සීලය පුරුදු කරා මෙහෙම. ස්වාමීනි මම එහෙම කටයුතු කරනකොට මට මේ විදිහට සමාධිය උපන්නා. මං ඒ සමාධිය මත පිහිටා නුවණ දියුණු කරන්න මහන්සි වෙනකොට ස්වාමීනි මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. මෙහෙම කියනකොට අනිත් භික්ෂුවකට කට උත්තර නැහැ. ඒ භික්ෂුව කර කියා ගන්න දෙයක් නැතුව බිම් බලා ගත්තා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාලා. මේ ගාථාවේ අර්ථය මේක. අපමත්තු පමත්තේසු සුත්තේසු බහුජාගරෝ. සුන්දර නුවණින් යුක්ත මුනිවරයා ප්‍රමාදී වෙච්චි ජනතාව තලේ තමයි කියනවා අප්‍රමාදීව ඉන්නේ. සුත්තේසු බහුජාගරෝ. ගොඩාක් නිදියන මිනිස්සු තලේ තමයි කියනවා නොනිදා භාවනා කරන්නේ. ඒ කෙනාගේ ස්වභාවය මේ වගේ. අබලස් සංව සීගස්සු හිත්වා යාති සුමේදසෝ. පණ නැති අස්සෙක්ව පරදවල වේගෙන් දුවන ජව සම්පන්න අස්සෙක් වගේ කියනවා යා. එතකොට අපිට අප්‍රමාදී වෙන්න තියෙන්නේ කොයි වගේ පිරිසක් තලයේද? ප්‍රමාදීන් ඉන්න පිරිසක් තලයේ. අපිට වීරියෙන් කටයුතු කරන්න වෙලා තියෙන්නේ කොයි වගේ පිරිසක් මැදද? කම්මැලිකම ඉන්න පිරිසක් තලයේ. අපිට නුවණින් කටයුතු කරන්න තියෙන්නේ කොයි වගේ පිරිසක් තලයේද? මහා මෝඩ වැඩ කරන පිරිසක් තලයේ. ඒක තමයි අපිට තියෙන පසුබිම. අපිට පින්වතුනි මේ ගුණධර්ම දියුණු කරන්නට කියලා ධර්මයේ හැසිරෙන්න කියලා ධර්මයේ හැසිරෙන්නම ගොන්නක්ම ලැබෙන්නේ. වීරිය කරන පිරිසක්ම ලැබෙන්නේ.
සීලයට ආසා කරන පිරිසක්ම ලැබෙන්නේ නැහැ. අපි තමයි අපේ වැඩේ කරගන්න ඕනේ. නුවණ තියෙනවා නම් කෙනෙක් ඒ කෙනා තමන්ගේ ජීවිතයේ යහපත උදෙසා කටයුතු කරන්නේ අනිත් අය එසේ කටයුතු නොකර ඉදිද්දීමයි. දැන් අර භික්ෂුව බලන්න තමන්ගේ මිත්‍රයා අප්‍රමාදීව කටයුතු නොකලත් තමන් අප්‍රමාදීව කටයුතු කළා. මගේ මිත්‍රයා මොනවාද කරන්නේ මාත් ඒ විදිහට ඉඳී යුතුයි කියලා එහෙම ජීවිතය ගත කළේ නැහැ. ඒ නිසා මේක හොඳ ආදර්ශයක් අපිට. සාමාන්‍යයෙන් අපේ තියෙන ලොකු කංකෙදිරියක්නේ. අපි නිතරම කෙදිරි ගන්න එකක් තමයි. ඉතින් මේවා කරන්න අමාරුයි. මේ මිනිස්සු මෙහෙමයි, මේ මිනිස්සු බොරු කරනවා, මේ මිනිස්සු වංචා කරනවා, මේ සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක කොහේ සිල් රකින්නද? අපි එහෙම කතා කරනවානේ. ඒ කාලේ කියලා පින්වතුනේ මහා වෙනසක් තිබෙන්නේ නැහැ. මිනිස්සු මේ තාලෙමයි. ඒ අතරේ තමයි දක්ෂයෝ බිහි වුනේ. ඒ අතරේ තමයි දක්ෂයා තමන්ගේ ජීවිතේ දිනුවේ. එනිසා මේ දක්ෂතාවයේ තමයි අපි ජීවිත තුළ ටික ටික හරි ඇති කරගන්න මහන්සි ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ මෙහෙම. අපමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සං වසීගස්සෝ හිත්වායාති සුමේධසෝ ප්‍රමාද වූ මිනිසුන් මැද නොපමාවෙන් සිටින කෙනා බොහෝ නිදනා මිනිසුන් මැද නොනිදා වෙර වඩන කෙනා ඒ මහනුව නැති මිනිසා ලොවම ජය ගනී නිසා දුර්වල අසු පරදවනා ජවයෙන් යුතු අසූලෙසිනා. ඕන අපි ජීවිතේ හදා ගැනීම පිණිස නිතර මතක තියාගත යුතු අවවාදයක්. ප්‍රමාදී ජනයා මැදම අපි අප්‍රමාදී වෙන්න ඕන. දුර්වල ජීවිත ගත කරන මිනිස්සු මැදම අපි ශක්ති සම්පන්නයෝ වෙන්න ඕන. මෝඩ විදිහට හිත හිතා ඉන්න මිනිස්සු මැද අපි නුවණින් කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරපු මිනිස්සු තමයි පින්වතුනි ජීවිතේ දියුණුවට ගියේ. දැන් අපි ඔය මේ වෙනකන් ඉගෙන ගත්තේ සම්බුද්ධ ශාසනය තුල ධර්මයෙන් ලැබූ දියුණුවක්නේ. අපිට මේ ධම්මපදයේදීම ඉගෙන ගන්න ලැබෙනවා සාමාන්‍ය ලෞකික ජීවිතෙත් ඉහළටම දියුණු කරගත්ත කෙනෙක්. ඒ තමයි මගමානවක. මගමානවක කියලා කියන්නේ කවුද? මේ වෙනකොට සක්දෙවිඳු. සක්දෙවිඳු ගැන බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක විශාලාවේ විහාරයක වැඩ ඉන්නකොට දේශනා කළා. විශාලාවේදී බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු ගැන දේශනා කළා. මහණෙනි, ඔය සක්දෙවිඳු දෙවියන් අතර අධිපතියා බවට පත් උනේ. දෙදෙව්ලොවටම අධිපතියා බවට පත් උනේ මනුස්ස ලෝකේ හරියට හිටපු නිසා. මනුස්ස ලෝකේ හරි දේ කරපු නිසා. හැමෝම කරන ඒවා පැත්තකින් තියාගෙන තමන් හරි දේ කළා. හරි දේ කරන්ට ප්‍රමාද නොවුණු නිසා. අප්‍රමාදීව නිවැරදි දෙයට පත්වෙච්ච නිසා තමයි අද ඔය සක්දෙවිඳු ඔතන ඉන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි සක්දෙවිඳු කටයුතු කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, මහණෙනි, සක්දෙවිඳු ඒ කාලේ මග කියලා තරුණෙක්. ඒ මග කියන තරුණයා ජීවිතය තුළ ගුණධර්ම 7ක් සමාදන් වුණා. සමාදන් වුණා කියලා කියන්නේ මොකද්ද? පිහිටුව ගත්තා. දැන් අපි සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පිහිටුව ගැනීම. වචනයක් නෙමෙයි ඒක. පිහිටුව ගන්නවා. ඒ වගේ සමාදන් වුණා. ගුණධර්ම 7ක් මං ජීවිතයේ තියෙන තාක් කාලේ මගේ ආදර මෑණියන්ටත් පියාණන්ටත් අපෝපස්ථාන කරනවා. දිවි හිමියෙන් මේක කඩ කරන්නේ. පළවෙනි එක. මම මගේ ජීවිතයේ තියෙන තුරාවටම වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා. දිවි හිමියෙන් මම මේක අතාරින්නේ. දෙවෙනි එක. ඊළඟට දිවි තිබෙන තුරාම මං
ඉතා යහපත් වූ මෘදු මොලොක් වචනම කතා කරනවා. බලන්න මේවා මේ හැමෝම කරනේවද? මේ ලෝකයේ මිනිස්සු සමාජයට බැස්සට පස්සේ එක මිනිස්සෙකුට එක මිනිස්සෙක් කරුණාවෙන් කතා කරනවා කියන එක කොච්චර දුර්ලභයිද? මොකෝ මගමානවක හිටපු කාලේ හිටියේ මේ જાතිය මිනිස්සු නොවේද? මේ જાතියමයි. හැබැයි මගමානවක වෙනස් වුණා. මගමානවක වෙනස් වුණා. මගමානවක මග තරුණයා හිතනවා මං ජීවිත කාලෙම මෘදු මොලොක් මිහිරි වචන අනුන්ගේ හිත් පෑරෙන්නේ නැති වචන කතා කරනවා. මං ජීවිත කාලේ පුරාවටම කේලම් නොකිය ඉන්නවා. අනිත් අය අසමගි වෙන අනිත් අය බින්දෙන කේලම මං කවදාවත් කරන්නේ නැහැ. පස්වෙනියට සමාදන් වුණා. මම මගේ ජීවිතේ තියෙන තාක් කාලේ ලෝභකම නැතුව දන් දෙන කෙනෙක් වෙනවා. මං හොඳට දානි දෙනවා. තියෙන පොඩ්ඩෙන් දන් දෙනවා මං. එහෙම හිතුවා. ඊළඟට සමාදන් වුණා මං ජීවිත කාලේ පුරාවටම මේ කටින් බොරුවක් නම් පිට වෙන්න දෙන්නේ නැහැ. බොරු කියන්නේ. සමාදන් වුණා. ඊළඟට මං ජීවිත කාලේ පුරාවටම කවුරුත් ගැන ක්‍රෝධ නොකර ඉන්නවා. කේන්ති ගන්නෑ. ආන්න එහෙම සමාදන් වුණා. යම් අයුරකින් කේන්තියක් ගියත් ඒක බැඳගන්නේ ක්‍රෝධයක් බවට පෙරලගන්නේ මං අතහැරලා දානවා. එහෙම සමාදන් වුණා. ඔය ගුණධර්ම 7 සමාදන් වෙලා වාසය කරපු නිසා ඒ ගුණධර්ම 7 ආරක්ෂා කරගන්න අප්‍රමාදී වෙච්ච නිසා ඒ ගුණධර්ම පිරිහීම පිණිස පවතින කාරණා බැහැර කරගන්න අප්‍රමාදී වෙච්ච නිසා මගමානවක මිය පරලෝ යනකොට දෙවියන් අතරේ උපන්නා. දෙවියන් අතරේ ඉපදී දිව්‍ය ආනුභාවයෙන් යුක්ත වුණා. දෙවියන් අතරත් අගරජු බවට පත් වුණා. දෙදෙව් ලෝකාධිපති කියලා කියන්නේ සක්දෙවිඳුටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු ආරම්භය මේ ගාථාව වදාලා. අප්පමාදේන මගවා දේවානං සෙට්ඨතං ගතු අප්පමාදං පසංසන්ති පමාදු ගරහිතු සදා. මග කුමරුන් නිරතුරු පින් කරමින් නොපමාවම පින් කෙරුව නිසා දෙව්ලොව දෙවියන් අතර රජුන් විය මුල්ම තැනට ආවේ නිසා නුවණැති උදවිය නිති පසසන්නේ හැමට උතුම් වූ නොපමාවයි. ප්‍රමාද බව නම් ලොව නුවණැතියන් සදා කල්ම ගරහනවාමයි. බුද්ධ ආදී නුවණැති සත්පුරුෂ උත්තමයෝ ප්‍රමාදයට ගරහනවා. මග කියන තරුණයාට දෙවියන් අතර අග්‍රභාවයට එන්න පුළුවන් උනේ අප්‍රමාදීව යහපතේ හැසිරෙච්ච නිසා. ඒ හින්දා පින්වතුනේ ලෞකිකව ජීවිතේ ලබන යම් දියුණුවක් තියෙනවා නම් ඒ දියුණුව කරා අපි වරගෙන යන්නේ හරි දේ කරන්ට ප්‍රමාද නොවීම. හරි දේ කිරීම පිණිස ප්‍රමාද නොවීමක් ඇද්ද? ලෞකිකවත් ජීවිතේ දියුණුව කරා අරන් යනවා. ලෝකෝත්තරවත් ජීවිතේ දියුණුව කරා අරන් යනවා. හරි දේ කරන්ට, හරි දේ හිතන්ට, හරි දේ කියන්න කවදාවත් ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. ඊළඟ වැරදි වචන අතහරින්න, වැරදි හිතුවිලි අතහරින්න, වැරදි ක්‍රියා අතහරින්න කවදාවත් ප්‍රමාද වෙන්න එපා. ඉක්මනින් අතහැරලා දාන්න. ජීවිතේ වේගින් දියුණුව කරා යනවා. ලෞකිකව දියුණුණා මග මානවකගේ ජීවිතේ. ඊළඟට ලෝකෝත්තර දියුණුව ගත්තාම මේ කාලේ සවැත් නුවර එක භික්ෂුවක් ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ඉගෙනගෙන භාවනා කරන්න ඈතකට ගියා. බුදුරජාණන් වහන්සේ කියලා දීපු පිළිවෙලටම කමඨහන් මෙනෙහි කරමින් වාසය කළා. ඒ වාසය කරනකොට දැන් ඒ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැතුවම ජීවිතේ අභ්‍යන්තරේ දියුණු වෙනවා. ඇයි දියුණුව පිණිස පවතින දේ ප්‍රමාද නොවි කරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේට මාර්ගඵල ලැබුණේ.
දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා අලුතින් දහම් අවවාද ටිකක් ගන්න ඕන. එහෙම හිතාගෙන සැවැත් නුවරට වැඩම කළා. අතරමඟ එනකොට පිංගතුනේ ලැව් ගින්නක්. කැලයක් ගිනි ගන්නවා. ඒ කැලේ ගිනි ගන්න දිහා මේ ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. කැලේ ගිනි ගන්න දිහා බලාගෙන ඉන්නකොට ධර්මයේ මතක් වුණා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මට එන්න සිද්ධ වුණේ කෙලෙස් නිසා. කෙලෙස් වලට බුදුරජාන් වහන්සේ වදාළ වචනයක් කෙලෙස් වනය. වනාන්තරය වගේ කෙලෙස් වැවිලා. ලෝභ, ද්වේෂ, මෝහ කියන මූලික කෙලෙස් මුල් කරගත්ත ගොඩාක් කෙලෙස් වලින් මේ ජීවිතේ වල් වැදිලා. වල් වැදිච්ච ජීවිතේ කුසලේ නම් වූ ගින්නෙන් දවල දාන්න. කුසල් උපදවාගෙන ඒ කුසල් ගින්නෙන් අර කෙලෙස් දවල දාන්න. දවලා දෙමු කල්හි මේ ජීවිතේට සැනසීම ලැබෙනවා. මේක මතක් වුණා. මතක් වෙලා මේ භික්ෂුව ඒ ලැබුගෙන්න තියෙන ඉසව්වෙන් යම් තරම් දුරක් ඉවත් වෙලා රුක් සෙවණක වාඩි වුණා. වාඩි වෙලා එයටම අවධානය යොමු කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ උත්තමයේ අරහත්ත්වයට පත් වෙනවා දකින්නකොට මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ අප්‍රමාදය ඉස්මතු කරවමින් මෙන්න මේ ගාථාව වදාලා. අප්පමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සිවා සංයෝජනං අනුන්තුලං දහං අග්ගීව ගච්ඡති ප්‍රමාදයෙහි බිය දකිමින් නොපමා භවෙහිම එළෙමින් නිවන් මගම පුරුදු කරන නුවණැති සමනෙක් වෙයි නම් ප්‍රඥා ගිනි දැල්ල තුලින් කුඩා මහත් සියලු කෙලෙස් හැම වනසා දමන්නේය ලැබු ගින්නක් දවන ලෙසින්. අප්‍රමාදීව කටයුතු කිරීම නිසා තමයි ලෝකෝත්තර ජීවිතෙත් දියුණු කරා ගියේ. ඒ හින්දා මේ අප්‍රමාදය කියන වචනේ නම් පින්වතුනේ අපේ හදවත් ඇතුලේ හොඳට තැම්පත් කරගන්න ඕන එකක්. අප්‍රමාදයමයි අපිව දියුණුව කරා අරගෙන යන්නේ කියන එක. අපි අප්‍රමාදය කියන දේ අපේ ජීවිත තුල උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ අප්‍රමාදය කියන කුසලයේ ඇතුළට සියලු කුසල් දාන්න පුළුවන්. අප්‍රමාදය කියන ගුණය අපි ඇති කරගත්තොත් අපේ ජීවිතය ඇතුලේ අප්‍රමාදය කියන අංගය අනිත් සියලු කුසල් පිංගුතුනේ ඒක ඇතුළට දාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා හරියට පොළවේ පය තබා යන මේ සත්තුන්ගෙන් හස්තියාගේ පියවර සටහන හැම එකකටම වඩා ලොකුයි. ඒ විශාල හස්ති පියවර ඇතුළට අනිත් ඕනම සතෙකුගේ පියවරක් දාන්න පුළුවන්. හස්තියාගේ පියවර සටහන ඔහොම ලොකුවට රවුමට තියෙනකොට ඒක ඇතුලේ කොටියෙක්ගේ, මිනිස්සෙක්ගේ, කුකුලෙක්ගේ ඕන කෙනෙක්ගේ පියවර සටහන තියන්න බෑද? පුළුවන්. ආන් ඒ වගේ අප්‍රමාදය කියන කුසලයේ ජීවිතය ඇතුලේ උපන්නොත් ඒ කුසලයේ ඇතුලේ සියලු කුසල් තියන්න පුළුවන්. ඉතින් බලන්න අපිට දක්ෂකමක් ඇති කරගන්න පුළුවන් වුණොත් අප්‍රමාදී වෙන්න. මොකද්ද මේ අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ? කල් දාන්නේ. අප්‍රමාදයේ සරලවම තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න තියෙන්නේ එහෙම කල් දාන්නේ. තමන්ගේ යහපත පිණිස කළ යුතු දේ කල් දාන්නේ. සීලය කල් දාන්නේ. බණ ඇසීම කල් දාන්නේ. ධර්මයේ කටපාඩම් කරගන්න මතක තියාගන්න මහන්සි ගැනීම කල් දාන්නේ. ධර්ම සජ්ජායනාව කල් දාන්නේ. ඊළඟට තමන්ගේ චිත්තඅභ්‍යන්තරේ යම් එකඟතාවයක් ඇති කරගන්න ආසාවක් කල් දාන්නේ. ටික ටික හරි භාවනා කර කර මහන්සි වෙනවා. නිින්ද යනවා, නිදි කිර කිර මහන්සි වෙනවා.
කල් දාන්නේ. අතහරින්නේ. දැන් බලන්න අර භික්ෂුව සවැත් නුවරට එන අතරමඟදීවත් ධර්මයේ හැසිරෙන එක අතහැරියේ නේද? ඒ වෙලාවේ ධර්ම මානසිකාරය ආවේ. අප්‍රමාදය. ඒ හින්දා අප්‍රමාදය කියන එක ඒක තමයි මේ ලෝකේ අපි ජීවිතේ ඇති කරගත යුතු හරිම දේ. ඒ හරි දේ ඇති කරගන්න මහන්සි ගන්න ඕන. අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕන පින්වතුනි. අප්‍රමාදීව ධර්මයේ හැසිරුණොත් ඒ අප්‍රමාදී කෙනා කවදාවත් පිරිහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ හිම වදාලා. යමෙක් අප්‍රමාදී නම් අප්‍රමාදයට ඇලෙමින් වාසය කරනවා නම් ප්‍රමාදේ බය දකින්නවා නම් ප්‍රමාදේ බය දකින්නවා කියලා කියන්නේ යහපතේ හැසිරෙන්න මම ප්‍රමාද වුණොත් යහපතේ හැසිරීම අහිමි වෙලා මට ජීවිතේ නැතු යයි. අපි හිතමු අපි කල් දදා ඉන්නවා කියලා. කල් දදා ඉන්න කාලවකවානුවක් අපි දන්නේ නැහනේ. ජීවිතය අනපේක්ෂිතයි. කොයි මොහොතේ කරදරයක් කඩා වැටෙයිද දන්නේ. දැන් බලන්න මේ කාලේ රට සාමකාමීව තියෙනවනේ මේ වසංගතයක් හින්දා අපි පීඩාවටපත් වෙලා හිටියට රට සාමකාමීනේ නේ. රටේ සාමකාමී බවක් තියෙනවා. මේ සාමකාමී පරිසරේ ඔබට ඔන්න ශ්‍රද්ධා ටීවී එක දාගෙන හරි බණ ටිකක් අහන්න පුළුවන්. කොරෝනා තියෙනවා. කොරෝනා ඇස්සේ වුණත් බණ ටිකක් අහන්න පුළුවන්. ඊළඟට මේ කෙරෙන පිනක් දහමක් ටික ටික හරි සිද්ධ කරගන්න පුළුවන් සම්බුද්ධ පූජාවක් පූජා කරගෙන හරි. අඩු ගානේ මෙත් සිතක් වඩ හරි පිනක් පුරා ගන්න පුළුවන්. අපි හිතමු අන්තවාදී ප්‍රශ්නයක් ආවා කියලා. රටේ සාමකාමී බව නැතුව ගියා කියලා. රාත්‍රියකට ගෙදරක මේ ගේක දොරක් වහගෙන සුවසේ නිදා ගන්නවත් සැනසෙල්ලක් නැතුව ගියා කියලා. එහෙම කාලා තිබ්බනේ මේ ලංකාවෙම. රැයට මිනිස්සු කැලෑවල නිදා ගන්න කාලා තිබුණනේ. කොයි වෙලාවෙ ගෙදෙට්ට පැනලා ගෙදරින් මේ ඉන්න අය අරයි යයිද ගෙදර අය කපලා මරයිද? එහෙම කාලා තිබුණනේ. ඊළඟට අපිට බීතියක් හටගත්තේ නැද්ද? හෝටලයකට ගිහිල්ලා කන්න බයයි. හෝටලයට ඇවිල්ලා බෝම්බ පුපුරනවා. ඊට පස්සේ මිනිස්සුන්ට තමන්ගේ වන්දනා කටයුත්තක් කරගන්න දේවස්ථානයකට යන්න ඒ ආගමික මිනිස්සුන්ට බය හටගත්තා. කොයි වෙලේ පුපුරවලා මරයිද දන්නේ. සැනසුම අහිමි වෙනව නේද? සියලු අවස්ථා අහිමි වෙනව නේද? ප්‍රමාදේ බය දකින්න ඕන. ඕවා මොනවා නොවුනත් අපි නාකි වෙනවා. නාකි වෙලා උත්පල වෙනකොට අපිට කන් ඇහෙන්නේ නැතුව ගියොත් ආයේ කොහොමද බණ අහන්නේ? මේ නාකි වීම ඉස්සරහා අපේ S2 අන්ධ වෙලා ගියොත් ආයේ කොහොමද ස්වාමීන් වහන්සේ නමක්වත් S2කින් දකින්නේ? ආයේ කොහොමද පිළිමයක්වත් S2කින් දකින්නේ? ආයේ කොහොමද රුවන්වැලි සෑය S2කින් බලාගන්නේ? ආයේ කොහොමද අර මේ සුන්දර බෝපත් ලෙලදෙන හැටි මේ ඇස් වලින් බලාගෙන ඉන්නේ? අහිමි වෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාසිතය මේ දැස් වලින් කියවන අවස්ථාව අපිට අහිමි වුණොත් අන්න ඒකයි. ප්‍රමාදේ බය දකින්න ඕන. එහෙම අප්‍රමාදී භවයේ යහපත දකින්නවා නම් ප්‍රමාදේ බය දකින්නවා නම් අභබ්බෝ පරිහානාය. එහා පිරෙන්නේ කොහොමද? නිබ්බානස්සේව සම්තිකේ. එයා සිටින්නේ නිවන ළඟමයි. බුදුරජාණන් වහන්සේ ওই ගාථාව වදාළෙත් ඒ කාලේ හිටපු නිගමතිස්ස කියලා එක උතුම් රහතන් වහන්සේ නමක් නිසා ඒ රහතන් වහන්සේ අප්‍රමාදී වුණා. ප්‍රමාදේ බය දැක්කා. වීරියෙන් භාවනා කරලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ උත්තමයන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ 12 වෙනි ගාථාව. එහෙමත් නැත්නම් අප්‍රමාද වර්ගයේ අවසාන ගාථාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා. අප්‍රමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සිවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. ප්‍රමාදෙහි බිය දකිමින් නොපමා භවෙහිම ඇලෙමින් නිවන් මගම පුරුදු කරන නුවණැති සමනෙක් වෙයි නම්
නැත කිසි දින පිරිහෙන්නේ නිවනටමයි යොමු වන්නේ නොපමාවන ඒ සමනා නිවන ළඟයි නවතින්නේ. බුදුරජාණන් වහන්සේ ඕන්න ඔය විදිහටයි යහපත උදෙසා අප්‍රමාදී වීමේ වටිනාකම අපිට පැහැදිලි කළේ. නිසා පින්වතුනි අපි මේ සුපින්බර අරුණෝදයේ හිතක් ඇති කරගනිමු. අපි අපේ ජීවිතේ කළ යුත්තේ කවුරුත් කරන ඒවා නෙවෙයි. අපි කළ යුත්තේ හරි දේ. හරි දේ කිරීම පිණිසත් වැරදි දේ අත්හැරීම පිණිසත් මුළු ලෝකෙම වැරදි කරත් තමන් ඒක වැරදි කියලා දන්නවා නම් වැරදි දේ අත්හැරීම පිණිසත් අප්‍රමාදී වෙන්න. හරි දේ කිරීමටත් වැරදි දේ අත්හැරීමටත් යම් ප්‍රමාදයක් ඇත්නම් ඒ ප්‍රමාදය ඉක්මනින්ම අතහරින්න. අප්‍රමාදී භාවය ඇති කරගන්න. අපි හිතවල ඇති කරගත යුතු අදහස තමයි මම නම් ප්‍රමාද වෙන්නේ. මම නම් හරි දේ කරන්න අප්‍රමාදී වෙනවා කියන අදහස. අප්‍රමාදීව මේ ජීවිතේ අපි කටයුතු කරන්න දක්ෂ වුණොත් අපිටත් බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් ලැබේවි. ඉතින් අපි හැමදෙනාට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මුණ ගැහුණු උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවන්න හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු බ්‍රහ්මකායික දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනයේ තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන කැනඩාවේ පදිංචි ඒ පින්වත් දියණියගේත් මවගේත් නමින් යන්තාක් මේ අන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු දෙනාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන කැනඩාවේ පදිංචි ඒ පින්වත් දියණියටත් ඒ මෑණියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළා වූ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාටත් එකලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සුවසේම සාර්ථකව සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණධම් දියුණු කරගන්න මේ ධර්මයේ හැසිරෙන්න හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු සුපින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කළා වූ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සම්බුද්ධ ශාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.